අයිබෝන් දුවල පුතාලා අයිබෝන් අයිබෝවන් අයිබෝන් සර්. ඕකේ සර්ව විතරයි. හරි අපි එන පාඩම පටන් ගන්නනේ අපි එතකොට සෙනසුරාදා කරන්නේ පළවෙනි පාඩමනේ පළවෙනි පාඩමේ අද අපිට කරන්න තියෙන්නේ ප්‍රජනනය කියන කොටස තමයි කරන්න තියෙන්නේ නේ අපි එදා ඉගෙන ගත්තා ශ්වසනය රයිට් එතකොට ජීවීන්ගේ ප්‍රධාන ජීවී ලක්ෂණ මොනවද තියෙන්නේ අපි පොඩ ප්‍රශ්න ටිකක් අහමු දැන් නේ දවස් කීපයක්ම ගියානේ පොඩ කට්ටියෙන් අහමු දැන් හැබැයි අර ඔන්ලයින් ටෙස්ට් එකේ නම් දැන් ඔක්කොම මතක් වෙන්නත් ඇති ඔව් ජීවීන්ගේ මොනවද තියෙන ප්‍රධාන ජීවී ලක්ෂණ වර්ධනය, පෝෂණය, ප්‍රජනනය. වර්ධනය, පෝෂණය, ප්‍රජනනය, ශ්වසනය. ශ්වසන very good ඔව් එතකොට වර්ධනය කියන්නේ මොකද්ද ඔව් ජීවීන්ගේ ප්‍රමාණය විශාල වීම නේ ජීවීන්ගේ ප්‍රමාණය විශාල වීමට අපි කියනවා වර්ධනය කියලා කියනවා එතකොට වර්ධනය වීමේදී ජීවීන්ගේ බර එහෙම වැඩි වෙනවා ඒක වෙනම දෙයක් හැබැයි අපි වර්ධනය කියලා කියන්නේ මොකද්ද ජීවීන්ගේ ප්‍රමාණය විශාල වීමට අපි කියනවා වර්ධනය කියලා හරි දැන් අර ඔන්ලයින් ප්‍රශ්නේදී එහෙම සමහරක් අය පටලවගෙන තිබුණා හරි මම ඒක වෙනම සාකච්ඡා කරලා මම ඒක ආය වීඩියෝ එකක් විතර දානවා ඒ ඔන්ලයින් ටෙස්ට් දෙකේ හරි ඒක ඒ උත්තර ටික සාකච්ඡා කරලා මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා ඔව් ඒක බලන්න ඕන ඔව් ඊට අමතරව ශෝෂණය කියන්නේ මොකක්ද එහෙමනම් ශෝෂණය කියන්නේ මොකක්ද ජීවීන්ගේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. ඔව්. තව හොඳට කියනවා ඔක ටිකක් ලස්සනට හැඩ වැඩ දාලා කියනවා කොහොමද කියන්නේ? වාතයේ ඇති ඔක්සිජන් අපේ ශරීරයේ තුල ඇති ආහාර මත ක්‍රියා කර ශක්තිය නිපදවීම ශ්වසනය ලෙස හඳුන්වනවා. ශ්වසනය ලෙස හඳුන්වනවා. අන්න හරි. ඔව් මේ ජීවීන්ගේ සජීවී සෛල තුල ආහාර මත ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය මෙහිදී කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප නිපද වේ. හරි ඔන්න ඔය කරුණු ටික තිබ්බනම් හරි. ඔව්. අතන අම්මායා ගිය සතිය ආවේ නැහැ නේ? මොකෝ ආවේ නැත්තේ? ඉස්කෝලේ ක්ලාස් එකක් තිබුණා සර්. එහෙම හැමදාමත් තියනවද ඒ වෙලාවට? නෑ සර් මැත්ස් මේ කවතර ගන්න බැරි වුණාම දානවා සර්. හරි. right. එහෙනම් අද අපි ඉගෙන ගමු ප්‍රජනනය. ජීවීන්ගේ ඊළඟ ලක්ෂණය තමයි ප්‍රජනනය. සර් විතර අපේ විදියට හදන්න බැරිද? මොකද පුතා? සර් විතර අපේ විදියට හදන්නකෝ. එහෙම. හරි. සර්ව පින් කරගන්න කියන්නේ සර් ඩබල් ක්ලික් කරලා. හරි ඔන්නම හැදුවා. හරි. ප්‍රජනනය. අපි කියලා මේකට වචන රීප්‍රොඩක්ෂන් කියලා කියනවා. සර් මාතෘකාව ලියා ගන්නද? ඔව් ලියා ගන්න. රීප්‍රොඩක්ෂන් ප්‍රජනනය. එතකොට ප්‍රජනනය කියන්නේ ජීවීන්ගේ එක ජීවී ලක්ෂණයක්. හරි? එතකොට සෑම ජීවියෙක්ම ප්‍රජනනය කරනවා. මොකද්ද ප්‍රජනනය කියලා කියන්නේ? ප්‍රජනනය කියලා කියන්නේ තමන්ගේ වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය. ඔව්. ලියා ගන්න එපා කිසිම දෙයක් මාතෘකාව විතරක් ලියා ගන්න. හරි?
අපි සරල භාෂාවෙන් ප්‍රජනනය කියලා කියන්නේ මොකද්ද? තම වර්ගයා බෝ කිරීම. තම වර්ගයා බෝ කිරීම. තමයි ප්‍රජනනය කියලා කියන්නේ. එතකොට මේක සෑම ජීවියෙක්ම සිදු කරන ක්‍රියාවලියක්. හරි? මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ වර්ගයා වඳ වෙලා යනවා නේ. ඒ වර්ගයා පරිසරයෙන් වඳ වෙලා යනවා. හරි? ඒ වර්ගයා පරිසරයෙන් වඳ වෙලා යනවා. එහෙම වඳ වෙච්ච සත්තුත් ඉන්නවනේ. නේ? හැබැයි ප්‍රජනනයේ හින්දා නෙවෙයි ඒගොල්ලෝ වඳ උනේ වෙනත් හේතුන් නිසා වඳ වෙලා ගිය සත්තුත් ඉන්නවද ලෝකේ? ඔය ඩයිනෝසරස්ලා එහෙම නේද? ඔව්. සයන්ස් සර් අර ප්‍රජනනයට පස්සේ ඉංග්‍රීසි වචනයක් දීලා තියෙන්නේ. Reproduction. සර් ඒක අකුරු ටික පොඩ්ඩක් කියන්න පුළුවන්ද? Re R E P R O D U C T I O N. නේ production කියන්නේ නිපදවීමනේ. reproduction කියන්නේ නැවත නිපදවීම වගේ අදහසක් තමයි තියෙන්නේ. right. එතකොට මේක ප්‍රජනනය හැම ජීවියෙක් තුළම සිද්ධ වෙන්න ඕන නැත්නම් ඒගොල්ලෝ වඳ වෙලා යනවා නේ. ජීවයේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රජනනය කියන එක තියෙන්න ඕන. ඉතින් එක එක සත්තු එක එක ආකාරයකට තමයි තම වර්ගයා බෝ කරන්නේ. තම වර්ගයා බෝ කරන්නේ විවිධ සත්තු විවිධ ආකාරවලට. නේද? සමහර සත්තු පැටව දානවා. පැටව. හරි? දැන් අපි එහෙම පැටව. අපි ශීරපාය සත්තුනේ. හරි? එතකොට අපි පැටව විදිහට තමයි අපි මේ ලෝකෙට බීරෙන්නේ. හරිද? ශීරපාය සත්තුනේ අපි. ශීරපාය කියන්නේ කිරි බීලා හැදෙන සත්තු. කිරි බීලා හැදෙන සත්තු පැටව තමයි බෝ කරන්නේ. උදාහරණ. පැටව වගේ. කවුද මේගොල්ලෝ ශීරපාය? ශීරපාය පැටව. එපා ලියා ගන්න එපා. ඊට පස්සේ තවත් සත්තු ඉන්න බිත්තර වගේ තමයි ඒගොල්ලෝ තමන්ගේ වර්ගයා බෝ කරන්නේ. බිත්තර දාන. ලියා ගන්න එපා. බිත්තර දාන. කවුද බිත්තර දාන්නේ? කිකිලි. කිකිලි. කුකුලා. කිකිලි. කුකුලා බිත්තර දානවලු. කිකිලි. ඔයද කුකුලා හොයා ගන්න ඕන ඔකට ඔකද. කිකිලි. කිකිලි බිත්තර දානවා. අය සර්පයෝ නේද? කිකිලි. ඔව්. ඒ කියන්නේ සර්ප නේද? සර්ප විශේෂ කුරුළු විශේෂ නේ. කිකිලි කියන්නේ කුරුළු විශේෂය. කුරුල්ලෙක් නේද? කුරුළු විශේෂ. ඊට පස්සේ කුරුළු විශේෂ ඊට පස්සේ සර්ප විශේෂ නේ. ඒ කියන්නේ ඔය ඒගොල්ලෝ උරගයන්ට අයිති උරගලු. ඒ කියන්නේ ඔය කිඹුලා කැස්බෑවා ඉබ්බා සර්පයෝ එම අයිති වන්නේ උරගයන්. ඌණා හරි. අන්න එතකොට ඒගොල්ලෝ බිත්තර දානවා නේ. බිත්තර වගේන් තමයි තම වර්ගයා බෝ කරන්නේ. බිත්තර. ඔව්. බිත්තර මගින් බෝ කරනවා. ඊළඟ මාළු මත්ස්‍ය වර්ගත් බිත්තර දානවා නේ. මත්ස්‍යයන් මාළුනුත් බිත්තර තමයි දාන්නේ ගොඩක් දුරට. හරි? ගොඩක් දුරට නේ බිත්තර දානවා. බිත්තර දාන්නේ? ඈ? උන් කොහෙද බිත්තර දාන්නේ? කොහෙද වෙලා බිත්තර දාන්නේ? වතුරේ. කොහෙද බිත්තර දාන්නේ? වතුරේ දාන්නේ. ගොළු බෙල්ලක් බිත්තර දාන්නේ. ඔව් ගොළු බෙල්ලත් බිත්තර දානවානේ. ඔය කටු අස්සේම තියෙනවා නිකන් කහපාට බිත්තර තියෙනවා. හරි? ඔව්. බිත්තර දාන. ඊට පස්සේ සමහර දැන් ඔය ඒකශෛලික ජීවි කොහොමද? දැන් අපි ඉගෙන ගත්තනේ ශුද්‍ර ජීවිනුත් මේ ජීවීන් කියලානේ ශුද්‍ර ජීවීන්. හරි?
ඒගොල්ලෝ අපි ඉගෙන ගත්තේ ලියුක්ලිනා ක්ලැමිඩෝමෝනාස්ලා ඉන්නවා බැක්ටීරියාවන් ඉන්නවා ඒගොල්ලෝ එක සෛලයක් තියෙනවා ඒක සෛල කරන්නේ ඒගොල්ලෝ මොනවද කරන්නේ මේගොල්ලෝ බිත්තර දානවා දැන් මේ තනි සෛලයක්නේ තියෙන්නේ නේ ඔව් මේගොල්ලෝ කොහොමද එයාගේ වර්ගය බෝ කරන්නේ මෙයා මොකද වෙන්නේ මෙයා මෙන්න මෙහෙම දෙකට කැඩෙනවා මෙන්න මේ වගේ මැදින් දෙකට කැඩිලා මෙතනින් වෙන්නලා යනවා. හරි? ඊට පස්සේ දෙකක් හැදෙනවා. ඊට පස්සේ මෙයා ආයෙ බෙදෙනවා. ඒතර ආයෙ දෙකක් හැදෙනවා. මෙයා ආයෙ ඕම වර්ධනය වෙනවා විශාල ප්‍රමාණයක්. බැක්ටීරියාත් එහෙමද? බැක්ටීරියාත් එහෙම තමයි. තේරුණාද? මේගොල්ලෝ කෙටි කාලයක් ඇතුළත විශාල ප්‍රමාණයක් බෝ කරනවා. ආහාර නරක වෙන්නේ ඒකනේ ඉක්මනටම. ආහාර නරක වෙන්නේ තනි බැක්ටීරියාවක් හිටියා කියලා ආහාර නරක වෙන්නේ නැහනේ. බැක්ටීරියාව ගොඩාක් හැදෙනවා. පැයක් දෙකක් ඇතුළත මේගොල්ලෝ මිලියන් ගණන් බෝ වෙනවා. හරිද? සෛලේ කැඩි යනවා. කැඩි යනවා. දැන් අපේ දැන් කොරෝනා වෛරස් එකත් උවමනේ. කොරෝනා වෛරස් එකත් උවම තමයි අපේ ශරීරයට ඇතුළු වුණාමනේ. අංශුම් කීපයක් ඇතුළු වෙන්නේ. හරි? තම සීමිත ප්‍රමාණයක් තමයි අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. එයා ශරීරය ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ? අපේ සෛල තුලදී එයා ගොඩාක් බෝ වෙනවා. කොරෝනා වෛරස් එකත් එහෙම තමයි. එයා අපේ ශරීරය තුල ගොඩාක් බෝ වෙනවා. එයා කැඩි හරි එයාගේ අපේ ශරීරයේ තියෙන ද්‍රව්‍ය භාවිතා කරලා එයාගේ වර්ගය බෝ කරගෙන යනවා. ගොඩාක් හැදෙනවා. හරි? එතකොට ওই හැදෙන එක වළක්වන්න තමයි අපි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. ප්‍රතිදේහ හදලා එයා හැදෙන කට්ටිය මරලා දානවා. හරි? අන්න ඒ වැඩේ තමයි කරන්නේ. එතකොට ශුද්ධ ජීවීන් ඉක්මනටම ප්‍රජනනය වෙනවා. හරි? ඔව්. මොනද ඔයාලා දැන් අදහසක් ගත්තානේ. දැන් ප්‍රජනනය කියන්නේ මොකක්ද කියන එක අදහසක් ගත්තානේ. එක ජීවීන් එක ආකාරයෙන් ප්‍රජනනය කරනවා. බිත්තර දානවා, පැටවු දානවා. ඊට පස්සේ මේ වගේ සෛල අපි මේකට කියන විකණ්ඩනය වෙනවා කියලා. කියන්නේ විකණ්ඩනය දෙකට කැඩෙනවා. හරි විකණ්ඩනයෙන් තමයි හැදෙන්නේ. විකණ්ඩනය මගින් හැදෙනවා. දැන් මේ සත්තුනේ දැන් ශාකත් කොහමද ශාකත් එක ශාක එක විදිහට බෝ වෙන්නේ නේ. සමහරුගේ බීජ තියෙනවා. ඇට වර්ග නේ. දැන් කොස් ගෙඩියක් ගත්තොත් එහෙම කොස් ඇට පැල වෙලා කොස් පැල ගොඩක් හැදෙනවා නේ. අපි දෙල් ගත්තොත් එහෙම දෙල් ශාකයක් ගත්තොත් එහෙම නැත්නම් කරපිංච ශාකයක් ගත්තොත් එහෙම එයාගේ යට මුල් වගින් තමයි අලුත් අංකුරයක් හැදිලා පැලයක් හැදෙන්නේ නේ මුල් වලින්. ඒ කියන්නේ මුල් වලින් බෝ වෙනවා. දැන් මඤ්ඤොක අපි කොහොමද හිටවන්නේ? මඤ්ඤොක දඬු. ඔව් මඤ්ඤොක කෝඩුව දෙකට කපලා නේද? කෑලි කපලා දඬු හිටවනවා. දඬු. එතකොට එයා කොහොමද බෝ වෙන්නේ? එයාගේ ශරීරයෙන්ම කොටසක් තමයි එයා බෝ වෙන්නේ නේ. එයාගේ ශරීරයෙන්ම කොටසක්. ශාක කඳ. අපි ඔකට කියන වර්ධක ප්‍රචාරණය කියලා කියන්නේ. දැන් මේ අවස්ථාවේදී එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ එයාගේ කඳෙන් බෝ වෙනවා. මුලෙන් බෝ වෙනවා. ඊට පස්සේ ඇටෙන් නේද බීජයෙන් බෝ වෙනවා. සමහරකව පත්‍ර මගිනුත් බෝ වෙනවා. පත්‍ර මගින්. හරි පත්‍ර මගින් බෝ වෙන ඒ ඉන්න එක ආකාරයකට විවිධ ආකාරයකට තම වර්ගය බෝ කිරීමේ ක්‍රම ඒ ජීවීන්ට තියෙනවා. හරි රයිට් එහෙනම් ලියාගමු මාතෘකාව ලියුවනේ නේද රයිට් තරලකොණන් දාලා ලියා ගන්න. තරලකොණන් දාලා ලියා ගන්න. යම්කිසි ජීවියෙකුගේ ජීවිත කාලය අවසන් වූ විට කො යුමල් ලියන්නේ නැද්ද? කියනවානේ.
මට පේන්නේ නැහැ. ඒකේ පින්තූරේ තියෙන නිකන් බලන් ඉන්නවා. right. යම්කිසි ජීවිගේ ජීවිත කාලය අවසන් වූ විට මරණයට ලක් වේ. මරණයට ලක් වේ. මරණයට ලක් වේ. මෙසේ සෑම ජීවියෙක්ම මරණයට ලක් වූ විට මෙසේ සෑම ජීවියෙක්ම මරණයට ලක් වූ විට මොකද්ද සර්? මෙසේ සෑම ජීවියෙක්ම මරණයට ලක් වූ විට තම වර්ගයා සර් සෑම මෙසේ සෑම ජීවියෙක්ම මරණයට ලක් වූ විට තම වර්ගයා එම පරිසරයෙන් වඳ වී යයි. එම පරිසරයෙන් වඳ වී යයි. මොකද සර් සෑම ජීවියෙක්ම මරණයට පත් වූ විට තම වර්ගයා පරිසරයෙන් වඳ වී යයි. එම පරිසරයෙන් වඳ වී යයි. නමුත් ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා එම ජීවීන් මරණයට පෙර මොකද සර් අඛණ්ඩ පැවැත්ම ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා එම ජීවීන් මරණයට පෙර තවත් පරම්පරාවක් බිහි කරයි. මෙසේ නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය
හෙවත් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හඳුන්වයි. තම වර්ගයා බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හඳුන්වයි. මොකද සර් අන්තිමට කියපු වාක්‍යෙ? මොකද පුතා? අන්තිමට කියපු වාක්‍ය කියන්න පුළුවන්. මෙසේ තම වර්ගයා බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හඳුන්වයි. මේක කොටුවක් ඇතුලේ ලියා ගන්න. නෝට් එකේ මොකද්ද ප්‍රජනනය කියලා කියන්නේ? අපි සරලව කිව්වොත් එහෙම තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය සර් ඔය වගුව ලියා ගන්නද? ඔව්. ප්‍රජනනය තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය. සර් පොඩ්ඩක් ඔක ලියාගත්තට පස්සේ කොටු කරගන්නේ නැත්නම් අර කලින් ලිව් එකද? මේක මේ රෙකෝඩින් එක දානවද? මේක ලියා ගන්න. කොටු කරලා. සර් රෙකෝඩින් එක දානවද? ඔව් රෙකෝඩින් එක දානවා. ඒ වුණාට පන්තියේ මේක ලියා ගන්න. රෙකෝඩින් එක දිහා අය බල ඉන්න අවශ්‍යතාවයක් නැහැ නේ. සර් පොඩ්ඩක් ඉන්න. හරි. ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක හරිද? තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය. පොඩ්ඩක් ඉන්න. ලියනවා සර්. ඉන්නවා. මේ බෑන ලියවෙන්නේ නැහැ. මේ මම දන්නේ ඔන්ලයින් තියෙන පෑන අපිට නැත්තේ. ආයෙත් පෑලියෙන්නේ නැත්නම් පෑනක් එවන්නද? මේ පුතාලා අද මගේ පන්තියේ විනාඩි 40න් කට් වෙන එකක් තියෙන්නේ. මට ඒක මේ මම අර කලින් පන්තියේ ලින්ක් එකම තමයි මේ දැම්මේ. මම මේ මැදදී ඩිස්කනෙක්ට් මේ එන්ඩ් කරා ඒකයි වුනේ. සර් ලින්ක් එකක් දානවද? වෙන ලින්ක් එකක් දානවා සර්. නෑ මේකෙන්ම මෙහෙමම යන්න. හැබැයි මේ කට් වුණාට පස්සේ ජොයින් වෙන්න. සර් මේ ලින්ක් එකේ ස්කෝලෙත් එහෙමයි. විනාඩි ගානක් තිබ්බම කට් වෙලා ආයෙ ජොයින්ට් වෙන්න කියනවා අපිට. සර් මේ ලින්ක් එකෙන්මද? ඔව් ඔය ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න කට් වුණාම. ඇයි සර් එහෙම වෙන්නේ? නෑ මම අද ක්ලාස් දෙකකටම එකම ලින්ක් එකක් මේ කනෙක්ට් කරේ. එතකොට මේ අර මම මැදින් ඒක එන්ඩ් කරා. ඒක එහෙම කන්ටිනියු කරේ නැහැ. මේ වෙනදම ක්ලාස් දෙකට වෙන ලින්ක්ස් දානවා. අද එක ලින්ක් එකෙන් යන්න බැලුවා පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. වැඩේ හරි ගියේ නැහැ. සර් ශුද්‍ර ජීවීන් මැරෙනවද? ඔව් මැරෙනවා. හරි. ශුද්‍ර ජීවුත් මැරෙනවා නේ. බුදුහාමුදුරු කියලා තියෙනවා නේ සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි කියලා. ඒකයි ශුද්‍ර ජීවීන්ද කියලා නෑ. හැමෝටම එහෙම තමයි ඈ. කියලා ඉවරයි සර්. හරි ඕකේ. එතකොට යටි තරලමුණ දාලා ලියන්න. තරලමුණ දාලා ලියන්න. ප්‍රජනනය ජීවීන්ටම පමණක් තරලමුණ දාලා ලියන්න. ප්‍රජනනය ජීවීන්ටම පමණක්
පොදු වූ ලක්ෂණයකි. ප්‍රජනනයේ ජීවීන්ටම පමණක් පොදු වූ ලක්ෂණයකි. Pamana. පොදු වූ ලක්ෂණයක්. හරි සර්. right. ඊළඟ කලක්ම ලියන්න විවිධ ජීවීන් විවිධ ආකාරයට ප්‍රජනනය සිදු කරයි. විවිධ ජීවීන් විවිධ ආකාරයට ප්‍රජනනය සිදු කරයි. සායිවත් කියන්න. විවිධ ජීවීන් විවිධ ආකාරයට ප්‍රජනනය සිදු කරයි. උදාහරණ ශීරපායි. සර් උදාහරණ ලියා ගන්නද? ඔව් ශීරපායි. මෙතන උදාහරණ ලියමු නේද? මෙතන ලියමු විවිධ ජීවීන් විවිධ ආකාරයට ප්‍රජනනය සිදු කරයි. සර් ඔබ ලියා ගන්නද? ඔව් ලියා ගන්න. සර් වවුල එනවද ශීරපායි විදියට? එනවා. වවුලත් එනවා. තල්මසත් එනවා. ඩොල්ෆිනුත් එනවා. මේගොල්ලෝ මොනවද කරන්නේ? මේගොල්ලෝ පැටව දාන්නේ. ඔව්. ඊට පස්සේ මෙතන උඩින් වගුවක් නේ. මෙතන ප්‍රජනන ආකාරය. ප්‍රජනන ආකාරය මෙතන සත්ව කාණ්ඩ. සර් අපි එහෙම නෙවෙයි ලිව්වේ. සර් අනික ලියන්න ඉඩ නෑනේ සර්. වගුවක් විදියටද සර් ලියන්න ඕන? ඔව්. ඒක නිකන් මම ලියනකම් ඉන්නේ නැහැ. මෙතන ඉඩක් නැද්ද ලියා ගන්න? නෑ සර්. සර්. හරි නැතුණාට කමක් නැහැ. මේක තිබ්බත් එකයි නැතත් එකයි ඒක තේරෙනවනේ. මොන පැත්තකින් ලියා ගන්නකො මේ දෙක. සත්ව කාණ්ඩ සහ ප්‍රජනන ආකාරය කියලා. ඔව් ශීරපායි. ඊට පස්සේ උරගෙයි නේ. ඩොල්ෆින් කියලා ලියන්නද? ඉඩ තියනවා නම් ලියා ගන්න. උරගෙයි. උදාහරණ කවුද? සර්පයෙන්. කිරිල්ලියෝ. ඊට පස්සේ කිඹුලා කැස්බෑවා ඔලග තිබ්බා. දැන් සර්පයා කියලා ඉන්නද තියෙන ආයි පොළක කියලා ලියන්න ඕනේ නැහැ. හරි. එතකොට මේගොල්ලෝ බිත්තර. ඔව්. ඊට පස්සේ තවත් කට්ටියක් ඉන්නවා නේද? කවුද? කුරුල්ලන්. කුරුල්ලන් මේක දන්නවනේ දැන්. ඒගොල්ලොත් බිත්තර දාන්නේ. දැන් මේ සත්තු විතරයි දැන් මම මෙතන ලියන්නේ. දැන් ශාක එහෙම ලියුවෙත් නැහැ. අපි දස් නේද? ශාකත් දාන්නේ නැත්නම් හරියන්නේ නැහනේ. ශාක දැම්මොත් එන්න මේ පැත්තේ ඒගොල්ලෝ කොහමද? බීජ මකි නේද? බීජ
පත්‍ර මගින් ඊට පස්සේ කඳ මගින් එක එක කට්ටිය එක එක විදියට මුල් මගින් දාඬු ඔව් මම කඳ කියලා දැම්මේ ඒකට තමයි හරි ඔන්න ඒ ශාකත් නැත්නම් නේද ශාක අතුමගි ඔව් නැත්නම් නේද ශාක කිව්වොත් එහෙම ඇයි අපි ජීවින් නෙමෙයිද කියලා හවොත් එහෙම නේ මේ ටේබල් එක දිහා බලාගෙන පැත්තක බලන් හිටමු නේද අඹ ගහක් කියලා හවොත් එහෙම අයි සර් අපි දැම්මේ නැත්තේ අපි ජීවින් නෙවෙයිද අපි වර්ධනය කර අපි ප්‍රජනනය කරන්නේ නැද්ද කියලා හවොත් එහෙම නේද ඒකින්ද අන්න ශාකෙකුත් දැම්මා අපිට රත්තකින් ගහන්න. හරි මේ ටික ලියා ගන්න. සර් අය උඩ තියෙන්නේ මොකක්ද සර්? ශීරපායින් මිනිසා වවුලා තල්මසා උරගෙන් කවුදින් උරගෙන් යට දෙන්නවා සර්පෙන් ඉන්නවා කිඹුලා ඉන්නවා කැස්බෑවා ඉන්නවා ඉබ්බා ඉන්නවා හරි තවත් ඉන්නවා විවිධාකාර සත්තු නේ කටුස්සෝ ඔක්කොම ලියන්න බෑනේ ඉන්නේ පොදුයි අපි උරගෙන් කියලා කියනවා කුරුල්ලා බිත්තර වගේ තව කට්ටිය නනේ මාළු මෙතන ලිව පේනවද මත්ස්‍යයින් බිත්තර බිත්තර මෙච්චර ලියාගත්තා නම් ඇති තේරෙනවනේ සර් චුට්ටක් ඉන්න සර්. හරියට තාම ලියන්න. හරියට ඉන්න ඉවරයි සර්. නෑ සර් තාම ලියන්න. සර් ශාකවල මුල් වලට පස්සේ මුකුත් නැද්ද? තව තියෙනවා විවිධාකාර තව තියෙනවා ගොඩක් දුරට ඔය ටික තමයි තියෙන්නේ බීජ පත්‍ර සර් කිඹුලට පස්සේ මොකක්ද තියෙන්නේ? කැස්බෑවා සර් මාළුන්ට උදාහරණ නැද්ද? මාළු වර්ග ඉන්නේ නේද ඔය ලෙන්න කප්පි සර් ඉවරයි. මෝරා බලය ඔව් බලයා ඔයාලනේ තිලාපියා සර් මොකද්ද කිව්වේ මම දැනුයි ජොයින් උනේ සර්. නෑ මොනවද කියනවා පුතා මෙන්න මේ ටේබල් එක ලියා ගන්න හරිද මකරේ නංග ඇයි මේ සර් ඇයි මත්ස්‍යයෙන් බිත්තර දානවා නම් ඒ තල්මසා එහෙම කරන්නේ නැත්නම් මොකද ඒ අතර වෙනස ඒගොල්ලෝගේ තල්මා කියන පුතේ ශීරපායි සතේ හරිද ශීරපායි කියලා කියන්නේ ඒ සත්තුන්ගේ පොදු ලක්ෂණ තියෙනවා අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා සත්තු බෙදනකොට පොදු ලක්ෂණ මත සත්තු බෙදනවා හරි ඒ කියන්නේ
හුස්ම ගන්න පෙනහළු වලින් නම්. හරි? ක්ෂීරපායි සත්තු හුස්ම ගන්න පෙනහළු වලින්. එයා පැටව බෝ කරන්නේ නේ තම වර්ගයා බෝ කරන්නේ පැටව දාලා. හරි? එතකොට එයාගේ ශරීරයේ තියෙන අවයව දිහා බැලුවම ක්ෂීරපායින්ට සමානයි. තල්මාට කරවල් නැහැ හුස්ම ගන්න. තල්මාට තියෙන පෙනහළු. හරි? එයා වතුරේ ඇස්සේ හිටියට එයා උඩට ඇවිල්ලා හුස්මක් අරගෙන තමයි වතුර යටට යන්නේ. ඊළා ඒ හුස්ම අල්ලගෙන ඉන්නවා. අපි වගේ නෙවෙයි. එයාට ගොඩක් වෙලාවක් ඉන්න පුළුවන්. තල්මාත් එම ඩොල්ෆිනුත් එම. ඒගොල්ලෝ ක්ෂීරපායි සත්තු. එයාලගේ මේ පැටව අම්මගෙන් කිරි දීලා තමයි හැදෙන්නේ. හරි? දැන් මේ නේද? දැන් කිකිලි විතර දාපුවාම නේ ඒ පැටව කිරි මොනවද කියලා කිකිලිගෙන්. නෑ. දැකලා තියෙනවද නෑ නේ? ඒක තමයි. අන්න ඒ වගේ තමයි. හරිද? ඒ වගේ තමයි. වවුලත් එහෙමයි. වවුල කියන්නේ කුරුල්ලෙක් නෙමෙයි. වවුල ඉදිනුනාට එයා කුරුල්ලෙක් නෙමෙයි. එයා ක්ෂීරපායි සතෙක්. හරි මේක මකනවා. සර් වවුල් වල නිකන් උඩින් කන්දයක් වගේ එකක් තියෙනවනේ. ඔව් කන්දෙකුත් තියෙනවා උඩ. එතකොට අපේ නෑයෙක් තමයි වවුල කියන්නේ. ළඟම නෑ එක් සර්. ඔව් ළඟම නෑයෙක්. හරි වෙනසක් තියෙන්නේ ඌ අපි කෙලින් එක ඉන්නවා ඌ ඉන්නේ අනිත් පැත්තට නේ. තේරිලා. රයිට්. ඊළඟ තල්ලකුණ දාලා ලියා ගන්න. ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය වේ. මොකද්ද ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා තරවත් දානද? ඔව් ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය වේ. ජීවයේ අඛණ්ඩ පැවැත්ම අද්දේනවා. ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය වේ. එහෙම ප්‍රජනනය අඩු ජීවීන්ගේ නේද? ප්‍රජනනය අඩු ජීවීන් වඳ වෙලා යනවා. මයික් එක ඔෆ් කරගන්න. හරි. ප්‍රජනනය අඩු ජීවීන් පරිසරයෙන් වඳ වෙලා යනවා. හරිද? මුලින්දන් කියන්නකෝ. Excuse me sir, ආයෙ මුලින්දල කියන්න පුළුවන්ද? මං කිව්වේ ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ප්‍රජනනය අත්‍යවශ්‍ය වේ. ඒක ලියා ගන්න ඕන පොතේ. සර් පැන්ඩා වඳ වීමෙන් තර්ජනයට ලක් වෙලා ඉන්න සතෙක්නේ. ඔව් පැන්ඩත් වඳ වෙලා යන සතෙක්. මැමත් වඳ වෙලා ගිය සතෙක්. සර් පැන්ඩා ක්ෂීරපායි සතෙක්ද? ක්ෂීරපායි සතෙක්. සර් පෙන්ගුයින්ස්ලා මේ ක්ෂීරපායිද? පෙන්ගුයින් පක්ෂීන් වලටයි කියන්නේ. පෙන්ගුයින් පක්ෂීන්. දාන්නේ. ඔව්. විතර දාන්නේ පක්ෂී. ඔව්. හරි ලියා ගන්නකො දැන් ඊළඟ මොකද්ද මාතෘකාව? ශාක හා සතුන් අතර වෙනස්කම්. ලියා ගන්නද සර්? ඔව් ලියා ගන්න. ශාක හා සතුන් අතර වෙනස්කම්.
ඔව්. මේ දෙන්නම ජීවීන්නේ. නේද? අපි ජීවීන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවානේ. ශාක, සතුනා, ශුද්‍ර ජීවී. හරි? එතකොට අපි දැන් මෙතන කතා කරන්නේ ශාකයි සතුන් අතරයි තියෙන ප්‍රධාන වෙනස්කම්. මේ දෙගොල්ලම ජීවීන් තමයි. මොනවද තියෙන ප්‍රධාන වෙනස්කම්? දන්න විදිහට කියන්නේ. අතුන් සසනය කරයි ශාක සසනය නොකරයි. ඔව්. මෙහෙමයි අපි මෙහෙම කරමු. අපි මේගොල්ලෝ වර්ග කරමු. අපි මෙයාලගේ ලක්ෂණ කොහොමද සාකච්ඡා කරන්න කියලා නේද? දැන් අපි කොහොමද මේගොල්ලෝ සාකච්ඡා කරන්නේ? එකක් තමයි ශාකයේ තියෙන ඔව් ශාකයේ තියෙන නේ අපේ මේ දෙගොල්ල අතර තියෙන රූපීය ලක්ෂණ. ස්වභාවය අනුව ඔව් රූපීය ලක්ෂණ. ඊළඟට ස්වභාවය අනුව. ලියාගන්න සර්. එපා ලියාගන්න එපා. ස්වභාවය අනුව. ජීවත් වන පරිසරය අනුව. ඔව් ජීවත් වන පරිසරය අනුව. ඕවා ලියන්න ඕනද සර්? ලියාගන්න එපා ජීවත් වන පරිසරය අනුව. ආහාර විලාසය අනුව. සර් බාහිර ලක්ෂණ අනුව. ඔව් ආහාර විලාසය අනුව. හරි මෙන්න මේ වගේ යටතේ අපිට මේගොල්ලෝ නේද මේ දෙන්න අතර වෙනස්කම් ලියන්න පුළුවන් නේ. හරි. එතකොට දැන් අපි ශාක ගත්තොත් එහෙම රූපීය ලක්ෂණ විදිහට ගත්තොත් එහෙම ශාක මොනවද ඉන්නේ ගස් විදිහට තියෙනවා නේ. ගස් විදිහට තියෙනවා. පැලෑටි විදිහට කුඩා පැලෑටි විදිහට නේ. උස යන්නේ නැහැ නිකන් නේද? අඩියක් දෙකක් වගේ උසට යනවා. කුඩා පැලෑටි. අපේ කකුලට පෑගෙන මට්ටමේ ශාක තියෙනවා. කුඩා පැලෑටි විශාල ගස් වැල් විදිහට ඊට පස්සේ පඳුරු විදිහට තනකොළ පඳුරු ගෝයම් පඳුරු ඔව් විදිහට පැලෑටි වශයෙන්. excuse me sir. ඔව් සර් චලන අනුව. ඔව් චලනය අනුව එක එක විදිහට අපිට වර්ග කරන්න පුළුවන් නේ. මෙයාලගේ ලක්ෂණ සාකච්ඡා කරන්න පුළුවන්. හරි. එතකොට රූපීය ලක්ෂණ අනුව ගත්තොත් එහෙම විශාල වෘක්ෂ විදියට ගස් තියෙනවා. හරි. එතකොට දැන් ශාකා සතුන් අතර වෙනස්කම් ගත්තොත් එහෙම පුතාලා දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ශාක චලනය නේද? සංචරණය කරන්නේ නැහැ. සත්තු සංචරණය කරනවා. සංචරණය කරනවා. ඊළඟ සත්තුන්ගේ ශ්වසන චලන දකින්න පුළුවන් නේ. සත්තුන්ගේ ශ්වසන චලන දකින්න පුළුවන්. ශාකවල ශ්වසන චලන දකින්න බෑ. ඔව්. ඊළඟට සත්තුන්ගේ වර්ධනය తాවකාලිකයි. ඔව් එක්තරා කාලයකට ආවට පස්සේ නවතිනවා නේ. සත්තුන්ගේ වර්ධනය එක්තරා කාලයකට ආවට පස්සේ නවතිනවා. නමුත් ශාකවල වර්ධනය අඛණ්ඩව යනවා. ශාක ඔව් උස යනවා නේ. අනිත් එක ගත්තොත් එහෙම විශාලත්වය අනුව ගත්තොත් එහෙම නේද? විශාලත්වය අනුව ගත්තොත් එහෙම සත්තුන්ට සාපේක්ෂව මම දැන් කුඩා පැලෑටි පඳුරු ගැන නෙවෙයි නේද? ශාක ගත්තොත් එහෙම විශාල සත්තු වගේ සිය ගානක් විශාලව හැදෙන වෘක්ෂ තියෙනවා නේ. මහා වෘක්ෂ තියෙනවා. අතු බෙදෙනවා. හරි. යාළගේ ප්‍රජනන ක්‍රමත් වෙනස් නේ. යාළගේ ප්‍රජනන ක්‍රමත් වෙනස් නේද? යාළා පැටව දාන්නේ නැහැ නේද? කිරි දෙන්නේ නැහැ. ඈ ඒක ඔන්න ගස්වල තියෙන වෙනස්කම්. හරි. දැන් අපේ එහෙම නෙවෙයි නේද? අපිට යාළගේ ප්‍රජනන ක්‍රමත් මුල් වලින් තම වර්ගයක් බෝ කරනවා. ඒ කියන්නේ විවිධාකාර විදිහට තියෙනවා. right. සර් පූසයි බල්ලයි පැටව නේද දාන්නේ? ඔව් ශීරපායි සත්තු. ඊළඟට ගත්තොත් එහෙම ශාක පසට සවි වෙලා තියෙන්නේ නේ. ශාක පසට සවි වෙලා තමයි තියෙන්නේ. ඒතකොට සත්තු එහෙම නැහැ. ඊළඟ ශාක
තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගන්න. මොකද අපි ක්‍රියාවලිය කියන්නේ? ප්‍රභා සංශ්ලේෂණය මගින් තමන්ගේ ආහාර තමන්ම නිපදවන්නේ නේ. ශාක එතකොට ස්වයංපෝෂී. ඔව්. ශාක ස්වයංපෝෂී. ශාක වලට හරිතප්‍රද වර්ණකයක් තියෙනවා. ඔව්. ශාක ස්වයංපෝෂී නමුත් සත්තු විෂමපෝෂී. ඊළඟ ශාක වලට නේද? ඔව් අර කිව්වා වගේ අර දුව කිව්වා වගේ හරිත ලව පිටලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිත ලව පිටලා. නමුත් සත්තුන්ට නැහැ. ක්ලෝරොෆිල් කියලා කියන්නේ පුතා වර්ණකේ ඒක තියෙන හරිත ලව තුල. හරි? හරිද? එතකොට සත්තුන්ට එහෙම නැහැ. අන්න ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ ශාක ජලජ පෙරළ බඩ කඩුලාන වැනි පරිසරවලද වැඩ. ඔව් ඔව්. අන්න ඒ වගේ හැදෙනවා නේ. රයිට්. ලියා ගන්නකො එහෙනම්. වෙනස්කම් කියලා අපි කෙලින්ම මේ chart එක ඇඳගමු. අතර වෙනස්කම්. මේ පැත්තේ ශාක මේ පැත්තේ සතු. ඕක වෙන වෙනම ලිව්වට අවුලක් නැද්ද? ඕකට ගොඩක් ඉඩ ඕනේද? මෙහෙම බෙදා ගන්න දෙක. බෙදා ගන්න. හරි? ශාක වල මොනවද ප්‍රධාන ලක්ෂණ? පසට සවිවි වැඩි. අමුවාද ගහ ගන්නද? ඔව් ඔව්. පසට සවිවි වැඩි. සත්තු නිදහස්ව නේද? එහෙම උපස්තරයකට සම්බන්ධ වෙලා නැහැ. පසට සවිවි වැඩි. මේගොල්ලෝ නිදහස්ව. ඒ කියන්නේ නිදහස්ව සංචරණය නිදහස්ව සංචරණය කරයි. මේ පැත්තේ සංචරණය නොකරයි. ශාකයේ පළවෙනියටම දෙනවද පසට පසට සවිවි වැඩි ඈ. ඊළඟට තම ආහාර තමන්ම නිපදවා ගන්න නේද? තම ආහාරය ප්‍රභා සංශ්ලේෂණය මගින් තමන්ම නිපදවා ගනී. මොකක්ද ඒකට අපි කියන්නේ ස්වයංපෝෂී. මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය නොකරයි. ඕකට නිසා මේ සංචරණය කරා කියලා නේද? දෙක මේක එකට යන්නේ මේ දෙකටම යන්නේ මෙයා ඊළඟට මෙයාලගේ හරිතප්‍රද වර්ණකයේ ඇතනේ. දැන් සතුන්ගේ පැත්තට අර ප්‍රභා සංශ්ලේෂණය නොකරයි කියන පැත්තට වරහන් ඇතුලේ විෂමපෝෂී කියලා ලියන්නද? ඔව් විෂමපෝෂී. හරිතප්‍රද වර්ණකයේ අඩංගුයි.
මෙයාලගේ හරිතප්‍රද වර්ණක අඩංගු නොවේ. මෙයාලා ජීවිත කාලය පුරාම වර්ධනය අපි කියමු අඛණ්ඩ වර්ධනයක් ඇත. අඛණ්ඩ වර්ධනයක් ඇත. මේගොල්ලෝ වර්ධනයේ සීමා සහිත වේ. වර්ධනය සීමා සහිත වේ. ඔච්චර දෙන්නේ නෑ නෑ තව දෙනවා. මේක ලියාගෙන ඉවරද? සර් ලියන හරි යා නෑ නෑ ලියන්න. ඉවරයි සර්. ගෑනු ළමයි ඉතින් හැඩ වැඩ දෙදා ලියන්න එපා පොඩ්ඩක් ඉන්න පුතා. සර් දැන් අපිව බිහි කරන්නේ අම්මලානේ. එතකොට බඩ කපලානේ. එතකොට බල්ලන්ගේ ඒගොල්ලන් කොහොමද ඒගොල්ලෝ බිහි කරන්නේ? මොකද මොකද? මොකද පුතා මට හරියට ඇහුන්නේ. දැන් අපි බල්ලන්ගේ කොහොමද එන්නේ? සතුන් බිහි වෙන්නේ. එහෙනම් ගත්තා. ඔව්. ඉතින් බලු පැටියෙක් ගන්නකො. ඒ බලු පැටියට අම්මයි තාත්තයි ඉන්නවා. හරිද? සත්තුන්ගේ පැටව වලට එයාලටත් දෙමව්පියෝ ඉන්නවා. හැබැයි ඉතින් සත්තු ඉතින් අපේ අම්මලයි තාත්තලා වගේ නෙමෙයි නේද? ඒගොල්ලෝ ඉතින් එයාලගේ දරුවන් එහෙම නිකන් අපි වගේ එහෙම ඉතින් එහෙම ඉස්කෝලවල යවලා එහෙම පරිසර එහෙම බලාගන්නේ නැහැ නේ. හරි? හරි. සමහර දෙමව්පියෝ ඉන්න සත්තු ඉන්න ආහාර ගෙනලා දෙනවා. පැටව ලොකු වෙනකම්. දෙමව්පියන්ම ආහාර ගෙනලා දෙනවා පැටව ලොකු වෙනකම් නේ. ශීරපායි නම් එයාගේ අම්මා කිරි දෙනවා. පුළුවන් තාක්කල් කිරි දෙනවා ළමයි. ඔව්. ළමයිට කිරි දෙන්න හදනවා පුළුවන් තාක්කල්. ඔව්. ඊට පස්සේ ළමයි ඊට පස්සේ සත්තුන්ගේ ළමයි නේ සත්තුන්ගේ ඒ පැටව ලොකු වෙලා Tamanට දඩයම් කරන්න පුළුවන් මට්ටම වෙනකොට දෙමව්පියන් ආයේ එයාලගෙන බලන්නේ නැහැ. හරි එතකන් බලනවා. සමහරක් අය එක එක සත්තු එක එක විදිහේ. සමහර සත්තු ඉපදුනාට පස්සෙමත් බලන්නේ නැහැ. එයාලගේ හැටියාවගේ එක එක චර්යාව. ඒවා ඉගෙන ගන්න පුළුවන් ලොකු වෙනකොට තමයි. පැටව බල්ලත් ඒ වගේ නිසා ලොකු වෙනකන් ඉඳලා අයින් කරලා දානවා. ඔව්. කුරුල්ලොත් එහෙම තමයි. හරිද? මම මේක මකනවා. එපා සර්. හරි මම උඩ දෙක මකන්නම්.
මෙයා සුවසන චලන නොපෙන්වයි. සත්තු සුවසන චලන පෙන්වයි. ඊට පස්සේ මෙයාලගේ නේද අපේ වගේ ඔය මේ අවයව පද්ධති නැහැ නේද අපේ තියෙනනේ ආහාර ජීර්ණ පද්ධති ශෝෂණ පද්ධති නේද ඒ වගේ පද්ධති නැහැ නේද සාකපින ඔව් සතුන් තුල තියෙනවා නේ හරි ඉතර ලියන්න ඕනේ නැහැ ඔය ටික ලියා ගන්න මේ ඉතින් සර් 6 වෙනි එක මොකක්ද? ඉවරයි සර්. හරි. ඔය ටික ඇති ඈ. අනිත් දේවල් ඔයාලට දැමව තේරෙන්නේ නැහැ. පද්ධති මෙයාලගේ පද්ධති නැහැ. මේගොල්ලෝගේ පද්ධති තියෙනවා. හරි. නේද? ඊළඟ මෙයාලගේ ඔව් තව එකක් ඔය 6 වෙනි එකට තව ඔයාලා දන්නේ පිළිගන්න ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන් 6 වෙනි එක. 6 වෙනි එක ලියන්න පුළුවන් මෙහෙම නේද? ජලය සහ ಖನಿಜ ලවණ සර් සෝචන. ඔව් මෙහෙම ලියන්න. ජලය හා ආහාර ද්‍රව්‍ය නේ. අපි කියන්නේ පෝෂණ ද්‍රව්‍ය නිසා ජලය හා පෝෂණ ද්‍රව්‍ය. සර් පස්වෙනි එක ටිකක් සර් ආපහු ලියනවද? පස්වෙනි එක දුන්නේ මෙයා ශ්වසන චලන නොපෙන්නයි මේගොල්ලෝ ශ්වසන චලන පෙන්නනවා. ජලය හා පෝෂණ ද්‍රව්‍ය මුල් මගින් අවශෝෂණය කරයි. එතකොට මේගොල්ලෝ ජලය හා පෝෂණ ද්‍රව්‍ය ආහාර මාර්ගය මගින් ලබා ගනී. ජලය හා පෝෂණ ද්‍රව්‍ය ආහාර නැත්නම් මුඛය මගින් ඈ අනේ නෑ සර් තාම ලියලා ඉවර නෑ. හරි ලියන්න. ඔයාලා දැන් මම එකපාර පාඩම් යවුවද යාළුවන්ට ෂෙයා කරාද? නෑ නේ. මම යවුවා සර්. මමත් යවුවා සර්. යවුවා සර්. දැන් මම ආයෙ දාද්දි මම ඒ දෙකටත් දානවා දැන් ඒ ටික සාකච්ඡා කරනවා මම දැන් මම තනියම සාකච්ඡා කරනවා ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඒකේ වීඩියෝ එකක් දානවා ඒ ප්‍රශ්නේ ඒක අගට එතකොට ඔයාලට වැරදුනේ ඇයි මොකක්ද උනේ හේතුව ඒ ටික මම සාකච්ඡා කරනවා හරිද ඒක අද හෙට මේ මම කොහමද ළඟදීදී ඒකට අප්ලෝඩ් කරනවා ඒක අගට එතකොට අවස් කෙනෙක්ට ඕන නම් ඒක ක්ලික් කරලා බලන්න පුළුවන් වීඩියෝ එකට ගිහිල්ලා ඒ ප්‍රශ්න සාකච්ඡා. දැන් සර්ගේ ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න බෑනේ. ඇයි? මම දෙපාර බැලුවා සර් බැරි වුණා. සර්
ඒක මේ ෂෙයා කරන්න ඕන කට්ටිය ඊට පස්සේ යන්න පුළුවන් ගෲප් හතරකට ෂෙයා කරන්න කියලා දෙනවා. ටෙලිග්‍රෑම් එකේ අපේ අම්මා ෆෝන් එකේ ඉඩ නැති නිසා ටෙලිග්‍රෑම් එක දාන්න බෑ. නෑ සර් ඒකට ටෙලිග්‍රෑම් ඇප් එක ෆෝන් එකේ දාගන්න ඕනේ. ඔව් ෆෝන් එකේ දාගන්න ඕනේ ටෙලිග්‍රෑම්. සර් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ ටෙලිග්‍රෑම්. නෑ ඒක ඔයාලා දැන් මගේ group එකේ ඉන්න ගැටලුවක් නෑ. වනම් ජොයින් වෙන්න. සර් ඒකේ මොනවද කරන්න? අම්මගේ ෆෝන් එකේ ටෙලිග්‍රෑම් දාන්න බෑ සර්. හා. සර් ඒකේ මොනවද කරන්නේ? නෑ මේක එක group එකක් ඉතින් දැන් පිටස්තර කට්ටියටත් ඒකට ජොයින් වෙන්න පුළුවන් නේ. පිට ඉන්න අයට. එතකොට මේ මම ඔය දානවා බලන්න පුළුවන් නේ කැමති කෙනෙක් ඉන්නවා නම් පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ. හරි නේද? එනවා මටුවා. හරි සර්. right. හරි සර්. ලියා ගන්න මාතෘකාව ශාක විවිධත්වය. ශාක විවිධත්වය. ඔව්. විවිධත්වය. මොකක්ද විවිධත්වය කියලා කියන්නේ? වෙනස්කම් නේ. විවිධත්වය කියන්නේ වෙනස්කම්. එතකොට ශාක අතර තියෙන වෙනස්කම්. හරි. අන්න මෙතෙන්දි තමයි ශාක අතර තියෙන වෙනස්කම්. අපි මේ වෙනස්කම් සාකච්ඡා කරන අර විදිහේ නේ. ස්වභාවය අනුව. ලියා ගන්න එපා. ස්වභාවය අනුව සාකච්ඡා කරනවා. ස්වභාවය අනුව මොනවද තියෙන්නේ? ලියා ගන්නද සර්? එපා ලියා ගන්න එපා. ස්වභාවය අනුව අපිට පුළුවන් මේගොල්ලෝව වෙන් කරන්න නේද? වෘක්ෂ විදියට. ශාක පවතින වෘක්ෂ විදියට. ගස් වෘක්ෂ කියලා කියන්නේ ගස්. ගස් ආකාරයට තියෙනවා ශාක. වැල් ආකාරයට තියෙනවා. වැල්. නේද? ඔය ගිනිතිල්ලා වැල් ඊට පස්සේ බතල වැල් හරි එක එක වැල් ආකාරයට තියෙනවා අගුණ වැල් හරි ඊළඟට චව් අහලා තියෙනවද චව් අහලා තියෙනවා සර්. චව්වැල් පිපිඤ්ඤවැල් චව් තියෙනවා නේද මෑවැල් වැල් ආකාරයට ගස් ආකාරයට අම්මේ අපි චව් කාල් තියනද? පඳුරු ආකාරනේ පඳුරු ආකාර තනකොළ නේ තනකොළ පඳුරු ගෝයම් පඳුර ඈ අහගන්න චව් දැන් වෙන්න ඕනි නේද? ඔව් දැන් චව් කන්න මේ මොන චව් කන්න යන්න එපා දැන් අහගන්න ඊට පස්සේ තනකොළ පඳුරු ගෝයම් පඳුරු මාන නේද ඔය තියෙන්නේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නකෝ මාන පඳුරු ඉලු පඳුරු කට්ටුනත් ආය ජොයින් වෙන්න ඕනද? ඔව් ආය ජොයින් වෙන්න. කටුන ජොයින් වෙන්න. ඊට පස්සේ අන්නේ වෙන්නේ ගස්, වැල්, පඳුරු, පැලෑටි අන්න ඒ විදිහට ස්වභාවය අනුව පවතිනවා ගස් නේද? මොනවද තියෙන්නේ? වෘක්ෂ විදියට. ලියා ගන්නද? එපා. වෘක්ෂ. ඊට පස්සේ පඳුරු වැල් සර් ලියන්න එපා නේද? එපා කුඩා පැලෑටි සර් පඳුරු වලට කෙහෙලුත් ගන්න හැකිනේ? ඔව් ගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට තියෙනවා. ස්වභාවය අනුව. ඊට පස්සේ රූපීය ලක්ෂණ අනුව. රූපීය ලක්ෂණ අනුව. රූපීය ලක්ෂණ අනුව අපිට ගන්න පුළුවන් මොනවද?
ඒ කියන්නේ දැන් මේ ගස්වල තියෙන එක එක කොටස් වල තියෙන රූපීය ලක්ෂණ අනුව කියන්නේ මුල් ආකාරයට මුල් වල තියෙන හැඩය අනුව මුල් පවතින ආකාරය අනුව පත්‍ර පවතින ආකාරය අනුව නේ සමහර පත්‍ර තියෙනවා බෙදිලා තියෙනවා තනි පත්‍ර තියෙනවා දැන් මේ වගේ දැන් මෙහෙම තනි පත්‍ර තියෙනවා හරි සමහර පත්‍ර මෙතනින් මෙහෙම බෙදිලා තියෙනවා නෝම හරි සමහර පත්‍ර තියෙනවා අර පත්‍රිකා විදිහට බෙදලා තියෙනවා සර් ඔබ ලියා ගන්න එපා එදගන්න පොඩ අහගන්න තව කොහොම ශාකයකේ එහෙම නොමයි තියෙන්නේ නේ හරි මොන වගේ තියෙනවා කියන්නේ මේ පත්‍ර කොහොමද තියෙන්නේ පත්‍ර වල ස්වභාවය අනුව ඊට පස්සේ ශාකයේ හැඩය අනුව නේ සමහර ද පොල් ගස් ගන්නකො පොල් ගස් තියෙන එකම ආකාරයකට නේ පොල් තල් පුවක් හරි ඒවා අතු බෙදෙන්නේ නැහනේ අතු බෙදෙන්නේ නැතුව ඒ ගස් ඒ විදිහට තියෙන කිතුළු ගස් නේද අපි උඩ කියන තාල කුලයේ ශාක අන්න එතකොට ඒ වගේ හැඩය වෙනස් අතු බෙදෙන ගස් තියෙනවා නේද අඹ ඊට පස්සේ මොනවද අලිපේර ඒ වගේ අතු බෙදෙන ශාක තියෙනවා අන්න ඒ වගේ හැඩය අනුව මල් ගත්තොත් එම විවිධාකාර මල් වල හැඩයන් තියෙනවා නේ මල් පොකුරු විදිහට තියෙනවා මල් පෙති වල තියෙන හැඩය අනුව මල් වල වර්ණය අනුව හරි විවිධ ආකාර විදිහට මලුත් පවතිනවා අන්න ඒ වගේ හැඩය අනුවත් අපි මල් බෙදන්න පුළුවන් එතන රූපීය ලක්ෂණ කියන්නේ මුල් අනුව ගත්තොත් එහෙම ඒකේ බීජපත්‍රි ද්විබීජපත්‍රි හරි ඒ කියන්නේ බීජයෙන් එන පියවි අණු හරි ඊට පස්සේ මුල් අණු ගත්තොත් එහෙම තන්තු මුල් කියන්නේ තන්තු මුල් පද්ධතියක් දරන මුදු මුල් පද්ධතියක් දරන ඒ විදිහට කඳ ගත්තොත් එහෙම අතු බෙදෙන ශාක අතු නොබෙදෙන ශාක මල් අණු ගත්තොත් එහෙම සමහර ශාක වල මල් පිපෙන්නේ නැහැ අපි ඒවට කියනවා අපුෂ්ප ශාක කියලා කියනවා right මල් පිපෙන්නේ නැති ශාක වලට අපි අපුෂ්ප ශාක මල් පිපෙන ශාක වලට කියනවා සපුෂ්ප ශාක. ඒතර මල් පිපෙන ශාක මල් නොපිපෙන ශාක. අන්නේ ඒ විදිහට අපිට බෙදන්න පුළුවන් රූපීය ලක්ෂණ අනුව. හරි? ඔව්. ඒතර මෙතෙන් අපිට දෙන්න පුළුවන් උදාහරණ ඒක බීජපත්‍රී ශාක. ඒක ලියා ගන්න. එපා අපිට එන්න ඒක බීජපත්‍රී ශාක ද්විබීජපත්‍රී ශාක ඊළඟ මුදුන් මුල් පද්ධතියක් දරන ශාක මුදුන් මුල් පද්ධතියක් දරන ශාක තන්තු මුල් පද්ධතියක් දරන ශාක තන්තු මුල් පද්ධතියක් දරන ශාක අනිත් එක ලියන්න බෝඩ් එකේ ඊට මදි. හරි මේව ලියන්න ඉස්සෙල්ලා තරලවුණක් දාලා ලියා ගන්න. අප අවට පරිසරයේ ඇති ශාක තරලවුණක් දාලා මම මේ දෙන එක ලියා ගන්න. අප අවට පරිසරයේ ඇති ශාක අප අවට පරිසරයේ ඇති ශාක විවිධ වෙනස්කම් පෙන්වයි. විවිධ වෙනස්කම් පෙන්වයි. මුල ඉඳලා කියන්නකෝ. අප අවට පරිසරයේ ඇති ශාක අප අවට පරිසරයේ ඇති ශාක විවිධ වෙනස්කම් පෙන්වයි. වරණ තුල විවිධත්වය වෙනස්කම් කියන එක පරිසරයේ ඇති ශාක විවිධ වෙනස්කම් පෙන්වයි. මොකද්ද සර් ලියන්න කිව්ව ඊට පස්සේ? වරණ තුල විවිධත්වය
වරාණ ඇතුලේ විවිධත්වය. පෙන්වයි කියන එකට ඉස්සර හින්ද පිටිපස්ස යටින්ද අපාවට පරිසරයේ ඇති ශාක විවිධ වෙනස්කම් වරාණ ඇතුලේ විවිධත්වය වරාණවාලා පෙන්වයි. අපි පෙන්වයි මම පෙන්වයි කියලා විවිධත්වය කමන්නේ හරි කමන්නේ විවිධ වෙනස්කම් මොකෝ කතා කරේ තව වෙන කොහෙද ලෝකෙක ගිහිල්ලා එනවද මන් දන්නේ නැතේ. විවිධ විවිධත්වය ඔව් අප අවට පරිසරයේ ඇති ශාක විවිධ වෙනස්කම් පෙන්වයි. වරාණ ඇතුලේ විවිධත්වය සමහරවිට මම මේ කතා කරන එක ගිහලා හදේ වැදිලා ආයෙවත් දන්නේ නැහැ. උත්තර පරක් වෙන්නේ. ඇහෙන්නේ. හදේ හරි අඟහරු ලෝකේ හරි වැදිලා කොහේ හරි එනවා ඇති. හරි. ඒක තමයි පරක් වෙන්නේ. හරි. මෙම වෙනස්කම් වරාණ ඇතුළේ ලියන්න. මෙම වෙනස්කම් වරහන්න තුළ විවිධත්වය කියලා ලියපු තැන ළඟින්ද ලියන්න ඕනේ. ඔව්. දැන් පහලින් ලියන්න තව ලකුණක් දාලා මෙම වෙනස්කම් පහත අයුරින් දැක්විය හැක. දැන් කට්ටේ හැමෝම සම්බන්ධ වෙන්න ඕන. මෙම වෙනස්කම් පහත අයුරින් දැක්විය හැක. මම කිව්වේ අවට පරිසරයේ ඇති ශාක විවිධ වෙනස්කම් පෙන්වයි. වරාණ ඇතුලේ විවිධත්වය. හරි. ඊළඟ තරලකුණක් දාලා කිව්වා සර් අපිට බොඳ වෙලා පේන්නේ තාම. ඔව් සර්. නෑ සර් හොඳට පේනවා සර්. ඔව් හොඳට පේනවා. බොඳ වෙලා පේන්නේ. ඒ බොඳ වෙලා පේන කට්ටිය ආයෙ පොඩ්ඩක් මේ බොඳ වෙලා සර් පේන්නේ. මම අහගන්නකො. බොඳ වෙලා පේන කට්ටිය ආයෙ පොඩ්ඩක් රිමූව් වෙලා ආයෙ ජොයින් වෙන්න බලන්න. අයින් වෙලා ආයෙ කනෙක්ට් වෙන්න බලන්න. හා සර්. සර් හොඳට පේනවා. සර් මේක ලියා ගන්නවද? පොඩ්ඩක් ඉන්න පුතාලා අර කට්ටියත් එනකම්. සර් ලොගුණා ඒත් බොඳ වෙලා පේන්නේ. ඔව් සර්. උනාට හොඳට පේනවා අපිට. අමායට දැන් හරි ගියාද? ඔව් සර්. ඔව්. එහෙනම් ඉතින් මේ එහෙම වෙන්න බෑ. ඉතින් මම මගේ පැත්තේ හොඳට සිග්නල් උත් තියනවා මේ හොඳට පේනවා මට ස්ක්‍රීන් එකත්. ඔයාලගේ සිග්නල් වැඩි මම. සර් අපි Wi-Fi යන්නේ. මේක තමයි Wi-Fi. මොකක් හරි එහෙනම් ප්‍රශ්නයක් ඇතිනේ. අනිත් අයට නම් හොඳට පේනවලු. ඉතින් එහෙම ඉතින් Zoom එහෙම යන්නේ නැහැ අනිත් අයට හොඳට අනිත් අයට. ඔව් දැන් මාව හොඳට පේන අය ඉන්නව නේද? ඔව් සර්. ඔව් සර්. ඒක තමයි. හරි. එහෙනම් වෙන මොකක් හරි සිග්නල් වල ගැටලුවක් ඇත්තේ. හරි. මේවා දැන් ලියන්න ඊළඟ තරලකුණ දාලා ලියා ගන්න. ඔව්. පොඩ්ඩක් ඉන්නකො. මම කිව්වේ මොකද්ද? මෙම වෙනස්කම් පහත අයුරින් දැක්විය හැක නේද? රයිට්. හරි. දැන් ලියා ගන්න මෙන්න මෙහෙම. ස්වභාවයේ අණුව කියලා ලියලා ඉස්සරහින් වෘක්ෂ, පඳුරු, වැල්,
කුඩා පැලෑටි. මොකද්ද කියන්නේ? මේ විදිහට දැන් මේක පහට පාර ලියා ගන්න. සර් ඔව්. මේක දැන් පහට පාර ලියා ගන්න. සර් ස්වභාවය අනුව ගියා සර් වෘක්ෂ පඳුරු වැල් කුඩා පැලෑටි ගියා සර් ඒකටම තවම ලියනවද? තවත් තියෙනවා. මම මෙතන දීලා තියෙන්නේ 4යි. සර් පළවෙනි අර වෘක්ෂයකට ඉස්සරහෙන් තියෙන මොකද්ද සර්? ස්වභාවය අනුව වෘක්ෂ නේද? ගස්. වෘක්ෂ කියන්නේ ගස්නේ. ගස්. සර් අන්තිමට පඳුරු. ලියලා තියෙන පඳුරු ආකාරය. වැල්. කුඩා පැලෑටි. ඊට පස්සේ රූපීය ලක්ෂණ කියලා ඔව්. ඊට රූපීය ලක්ෂණ. ඊට පස්සේ ටික බීජ පත්‍රයක් ඔව්. රූපීය ලක්ෂණ ඉස්සරහින් ඒකේ බීජපත්‍රී ශාක. ද්විබීජපත්‍රී ශාක. මුදුන් මුල් පද්ධතියක් දරන ශාක. තන්තු මුල් පද්ධතියක් දරන ශාක. එල රූපීය ලක්ෂණ අනුව. බොඳ වෙලා පෙන්න නිසා හරියට පේන්නේ නැහැ සර් ටිකක් කියන්න පුළුවන්ද ඒක? හරි හරි. ඔව් සර් බොඳ වෙලා පේන්නේ. හරි මම එනම් උඩේ ධම්ම කියන්නද? ස්වභාවය අනුව වෘක්ෂ පඳුරු වැල් කුඩා පැලෑටි හොඳට පේනවා සර්. රූපීය ලක්ෂණ අනුව ඒකේ බීජපත්‍රී ශාක ද්විබීජපත්‍රී ශාක මුදුන් මුල් පද්ධතියක් දරන ශාක තන්තු මුල් පද්ධතියක් දරන ශාක හරි ඒකටම ලියන්න යටින් තව අනේ සර් පොඩ්ඩක් ඉන්න තාම අපි ලියනවා. හරි මේක මම ගන්න නැහැ ලක්ෂණ ලියනවා. මේක මම ගන්න නැහැ රයිට් මේකටම යටින් තව ලියන්න රූපීය ලක්ෂණ අනුව මල් පිපෙන ශාක මල් නොපිපෙන ශාක එච්චරද සර්? තව පත්‍ර මෙහෙම ලියන්න සරල පත්‍ර දරන ශාක සරල පත්‍ර දරන ශාක සංකීර්ණ පත්‍ර නැත්නම් සංයුක්ත පත්‍ර කියලා කියනවා සංයුක්ත පත්‍ර දරන ශාක අන්න ඒ වගේ අපේ ගහේ තියෙන රූපීය ලක්ෂණ කියන්නේ ගස් ගහේ කියන්නේ ඒ ශාකයේ තියෙන ගෙඩි වල හැඩය, පත්‍ර වල හැඩය, මුල් වල හැඩය, ශාක කඳේ හැඩය හරි අන්න ඒ වගේ ඒව පදනම් කරගෙන අපි වර්ගීකරණය කරනවා හරි ඊළඟට අතු බෙදෙන ශාක අතු බෙදෙන ශාක අතු නොබෙදෙන ශාක අතු නොබෙදෙන ශාක හරි මල් පිපෙන ශාක මල් නොපිපෙන ශාක සරල පත්‍ර දරන ශාක නේ සරල පත්‍ර කියලා කියන පුතා එක කොළයක් තියෙන ශාක දැන් අපි අඹ කොළේ ගන්නකො අඹ කොළේ සරල පත්‍රයක් නේ එක කොළයයි තියෙන්නේ හරි ඒක සරල පත්‍රය දැන් නමුත් පොල්ලත් එක අපි පොල්ලත් එක ගත්තොත් නේ එයාගේ ඔහොම ගොඩාක් තියෙනවා ඔව්
මොන වගේ ගොඩාක් තියෙනවා. බෙදිලා ඒ පත්‍ර ටික. ඒ කියන්නේ ඒවා සංයුක්ත පත්‍ර. හරි දැන් කරපිංචා කොලේ ගත්තොත් එහෙම සියඹලා කොලේ ගත්තොත් එහෙම නිදි කුම්බා කොලේ ගත්තොත් එහෙම ඒවා සංයුක්තයි. හරි. අන්න ඒ වගේ එහෙම බෙදෙනවා. එච්චරයිද සර්? හරි මම මේක මගන්න දෙනවා. සර් හරි සර් මකන්න. ලියනවා සර්. හරි ලියන්න. හරි සර්. උඩින් තියෙන එක ලියනවා. ලියනවා සර්. හරි ලියන්න. උඩින් තියෙන එක ලියනවා සර්. හරි පුතා ලියන්න. සර් පැහැදිලි නෑනේ. කොතනද ඔව් පුතා? සර් පැහැදිලි නෑ සර්. හරි මම මේක කියන්න දෙනවා. මල් පිපෙන ශාක මල් නොපිපෙන ශාක සරල පත්‍ර දරන ශාක සංයුක්ත පත්‍ර දරන ශාක අතු බෙදෙන ශාක අතු නොබෙදෙන ශාක අතු බෙදෙන ශාක අතු නොබෙදෙන ශාක ඔක්කොම ලියලා ඉවරයි සර්. නෑ සර්. සමහර අය ලියනවා. ඔක්කොම ලියලා ඉවරයි සර්. ඔක්කොම ලියලා ඉවරයි. හරිද නේද? මගන්නද? එපා සර්. මකන්න සර්. හාන් සර් මකන්න. ඉවරයි සර්. right ඔව් එතකොට ස්වභාවය අනුව රූපීය ලක්ෂණ අනුව ඊට පස්සේ අපි බෙදනවා එයාලගේ ඉන්න පරිසරය අනුව. හරි? තුන්වෙනි එක ඇවිල්ලා එයාලා ජීවත් වෙන පරිසරය අනුව. සර් ලියා ගන්න දේ ටික ඔය ටික ලියා ගන්න. ජීවත් වන පරිසරය අනුව ජීවත් වන පරිසරය අනුව ඔව් සාමාන්‍ය ගොඩබිම පරිසරයක ඉන්නවා නම් සාමාන්‍ය ගොඩබිම පරිසරයක ඉන්නවා නම් අපි කියන පුතාලා බහුමික පරිසරය කියලා කියන්නේ නේ. අපි දැන් මේ ඉන්න ගොඩබිම පරිසරයේ ඉන්න තියෙනවානේ. හරි? අපි ඒක කියන බහුමික පරිසරය. සාමාන්‍ය ගස් කොළන් තියෙන හරි වතුර තියෙන ඒක නම් බහුමික පරිසරය. ඔව්. ලියා ගන්න ඈ. ඔව්. බහුමික පරිසරය. මාතෘකාවක් තියෙනවද? ඈ? ඕකට මාතෘකාවක් තියෙනවද? නෑ නෑ අරකම අනිත් කොටස තමයි මේ යන්නේ. අපි දැන් දෙකක් සාකච්ඡා කරානේ. ස්වභාවය අනුව රූපීය ලක්ෂණ අනුව තමයි තුන්වෙනි එක. ජීවත් වන පරිසරය අනුව ගස් බෙදෙන ආකාරය. හරි? එතකොට භෞමික පරිසරයේ මෙයාලා ඉන්නවා. ඊළඟට ඉන්නවා ජලජ පරිසරය. දැන් වතුර හැදෙන සාක ජලජ පරිසරය. එතකොට බහුමික පරිසරයේ හැදෙන ශාක වල අපි කියනවා මොනවද? බහුමික ශාක. බහුමික ශාක. ජලජ පරිසරයේ හැදෙන ශාකනේ ඕලු නෙළුම් මානෙල් ඈ
හයිඩ්‍රිල්ලා මොනවද ගලද ශාක ගලජ ජපන් ජබර ඔව් ජපාන් ජබර සල්වීනියා ඒ වගේ ජලද ශාක ඊළඟට දැන් වෙරළබඩ නේද වෙරළබඩ පරිසරයේ ඉන්න ශාක වලට අපි කියනවා මොනවද වෙරළබඩ ශාක වෙරළබඩ ශාක sorry වෙරළබඩ පරිසරය වෙරළබඩ ශාක යාලා ඉන්න පරිසරය අනුව කවුද ඔය වැටකෙයියා පඳුරේවනේ වැටකෙයියා ඊට පස්සේ කඩොලාන පරිසරය තව පරිසරයක් තියෙනවා කඩොලාන පරිසරය කඩොලාන පරිසරයේ ඉන්න අයට අපි කියනවා මොකද්ද කඩොලාන ශාක අනේ යාලා ඉන්න පරිසරය අනුව තමයි යාලට නම දාලා තියෙන්නේ කඩොලාන ශාක හරි ඊළඟට කාන්තාරේ කාන්තාර පරිසරය කාන්තාර ශාක මේ උපදිනවද පතොක් වගේ කාන්තාර ශාක නේ කාන්තාර ශාක කාන්තාර වල මොන වගේ ශාකද හැදෙන්නේ පතොක් වගේවද ඔව් පතොක් වගේ ශාක තියෙනවා පතොක් විතර ඕස්ට්‍රේලියාව පැත්තේම ලොකු පතොක් වගේ ශාක හැදෙනවා කාන්තාරවල එයාට වතුර නැතුව ඉන්න පුළුවන් ගොඩක් කාලයක් සර් සෞදි අරාබිය ඔව් සෞදි අරාබියේම නේද ඔව් කාන්තාරවල පතොක් විතරද හැදෙන්නේ පතොක් හැදෙනවා ඊට පස්සේ හැදෙනවා තව කුඩා පැලෑටි ශාක හැදෙනවා නිකන් පඳුරු පඳුරු වගේ ශාක හැදෙනවා එහෙම පුතා ඔව් පරිසර තියනවාද සර් ඔව් ඉඳි රටේ ඉඳි හරි රටේ ඉඳි මෙහෙම කාන්තාරයේ තියනවා ගහකට හැදෙන්න බැරිම තැනුත් තියෙනවා කාන්තාරවල ගස් වලට හැදෙන්න පුළුවන් තැන් තනින් තැන තියෙනවා කාන්තාරවල හරිද එහෙම තියෙනවා ඒ වගේ තැන් වල හැදෙන ශාක තමයි ඔය පතොක් වගේ ශාක රටේ ඉඳි ඒ වගේ ශාක ඊට අමතරව තව කටු පඳුරු සහිත ඔව් කටු පඳුරු සහිත ශාක හැදෙන්න පුළුවන් කුඩා කටු පඳුරු සහිත ඒ ශාක වල වතුර නැතුව ඉන්න පුළුවන් ඉතින් ගොඩක් කල් ඉන්න පුළුවන් වතුර නැතුව හරි පතොක් මේ ඔය ලංකාවේ හැදෙන පතොක් වගේ නෙවෙයි ලංකාවේ හැදෙන පතොක් වගේ නෙවෙයි මේ පතොක් වෙනස් මම ඒකේ පින්තූර ටික මම ඔයාලට ඊළඟ ක්ලාස් එකේදී පෙන්නන්නම් හරි ඉවර නැදගෙන ඉවරයිද ලිව්වස කියන ඉවරයි නෑ සර් මම සිග්නල් එක ලියලා හරි ලියලා ඉවරයි සර් ඔය ටික ලියා ගන්න ආටි ස්ක්‍රීන්ෂොට් එක ගන්න කියන්නේ ඔව් මම කරනවා පුතා ඈ සර් මේ පතොක් කියවද ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ කඩන්නේ නේද මොකද්ද ඔව් කන්දෙන් ඒක හරි ඔව් ඉතින් ඔව් කන්දේ එයාලා කන්දම කොළ පාට දැන් අපි මේක අඳගමු මෙන්න මේ විදිහට ඒකට ශාක විවිධත්වය මාතෘකාව ලියා ගන්න එපා ඉස්සෙල්ලා බලා ගන්න ශාක විවිධත්වය විවිධත්වය එතකොට මේක මෙහෙම රවුන්ඩ් කරලා ලස්සනට හරි අපි කොටස් තුනක් බෙදනවානේ රූපීය ලක්ෂණ අනුව ස්වභාවය අනුව සහ පරිසරය අනුව කොටස් තුනයි නේද සර් ඔක ඇද ගන්නද ඇද ගන්න
ස්වභාවය අනුව රූපීය ලක්ෂණ අනුව දැන් අපි ඉගෙන ගත්ත ටිකම තමයි මෙතන මේ දාන්නේ ඔයාලා මතක ඉතිරික් ගන්න. ඊළඟ ජීවත් වන පරිසරය අනුව ජීවත් වන පරිසරය අනුව right ඔව් දැන් ස්වභාවය අනුව ගත්තොත් එහෙම මොනවද වෘක්ෂ පැලෑටි සර් ඔය chart එක අඳින්නද? ඔව් මේක ඇද ගන්න පඳුරු වැල් ඔය විදියට රූපීය ලක්ෂණ අනුව මෙතන මුල් වල රූපය අනුව ශාක කඳේ රූපය අනුව ශාක පාත්‍රවල ස්වභාවය අනුව ශාක මල් වල ස්වභාවය අනුව අන්න ඒ වගේ අපිට මේක අපි ඉස්සලා බෙදුවේ අන්න ඒ විදිහට ජීවත් වන පරිසරය අනුව ගත්තොත් එහෙම බහුමික ශාක ජලජ වෙරළ බඩ කඩුලාන කාන්තාර ඔන්න විදිහට අපිට බෙදන්න පුළුවන්. ඔක ලියා ගන්නද? ඔව් පුතා මම දැන් කිව්වනේ. රවුම් කරගන්නද සර්? ඔව් රවුම් කරගන්න ලස්සනට අර එතකොට මේ ලස්සනයි බඩගිනි. නැත්ද? ඉන්නේ නේද මේක ඉවර කරලා ඉවර කරන්න ඈ. මේක ඇදලා ඉවර කරලා සර් සර් ටෙලිග්‍රෑම් එකේ මොනවද දාන්නේ? ටෙලිග්‍රෑම් එකට මෙහෙමයි ඉතින් මම අර ඔය කරන ඔන්ලයින් ටියුට්ස් එකම මම ඒකට දාන්න ඉන්නේ. ඒකේ දැන් ඔයාලා විතර නෙවෙයි වෙනත් තවත් ළමයි ඉන්නවා. ඒ හැමෝටම වගේ දානවා මම. සර් මම ජොයින් වුණා. මම නම්බරේ දාගන්නම්කෝ. සර් ඔයාලා ටෙලිග්‍රෑම් එකේ ඉන්නවනම් ටෙලිග්‍රෑම් එක හරහා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. හරිද? සර් මම WhatsApp group එකේ විතරයි ඉන්නේ. සර් ඒ online papers WhatsApp group එකට දාන්න නැද්ද එතකොට? දානවා දෙකටම දානවා. සර් දෙකේම එතකොට අර සර් ඔව් දෙකටම දානවා. මෙහෙම පුතා. සමහර ළමයි කැමති නැහැනේ WhatsApp group වල ඉන්න. හරිද? සමහර දෙමව්පියන් එහෙම කැමති නැහැ හේතුව ඇවිල්ලා එතකොට ඒ ටෙලිෆෝන් නම්බර්ස් බලන්න පුළුවන් අනිත් අයට. හැබැයි ටෙලිග්‍රෑම් එකේ එහෙම ටෙලිෆෝන් නම්බර්ස් බලන්න බෑ. තමන් ළඟ නම්බරේ නැත්තම් ඒක බලන්න බෑ. වෙනත් අයට. ඒකින්ද අන්න ඒක තියෙනවා. ඒක ටෙලිග්‍රෑම් එකට ගොඩක් අය මේ කැමති. ඒ කියන්නේ අර ටෙලිග්‍රෑම් එකට ඇඩ් වෙන්න ඕනමද? සර් ටිකක් අයින් වෙන්නකෝ. ටෙලිග්‍රෑම් එක තියෙනවා නම් පුතා ඇඩ් වෙන්න. සර්ට පේන්නේ බෝඩ් එක. ටෙලිග්‍රෑම් එක සර් බෝඩ් එක පේන්නේ නැහැ. ඇයි ගත්තේ? සර් ඇඳලා ඉවරයි. ලුවා සර්. නෑ සර්. ඉවරයි. අඳිනවා සර්. තාම රවුම් කරේ නැහැ උඩ එක යන්නේ. හරි. සර් දැන් ක්ලාස් ඉවරයි.
සර් දැන් ක්ලාස් ඉවරද? නෑ නෑ තව පොඩ්ඩක් ඉන්නකෝ ඈ. අතන ඉවරයිද? ඔව් සර්. නෑ සර් තාම අන්තිම රවුම ලියන්නේ. ඉවරයි සර්. මම නම් ඇඳලා ඉවරයි සර්. ඇඳලා ඉවරයි සර්. ඇඳලා ඉවරයි සර්. නෑ සර්. ඇඳලා ඉවරයි සර්. හරි. පුතාලා ඔයාලගේ මේ මාසේ ගොඩක් අය පන්ති දවස් දාලා නැහැ. සමහරකට මේක ඉඳද දන්නේ නැහැ. උට බලන්නකෝ ඈ. මතක් කරගන්න අම්මලා තාත්තලාට. මම කාඩ් එක අප්ඩේට් කරලා දාන්නම්. ටෙක්නිසියන් බැංකුවට යන්න බැරි එක. හරි කමක් නැහැ එහෙම මම දන්නවා අපහසුතාවයක් තියෙනවා කියලා. හරි. සර් හ්ම්. සර් හෙට පන්ති ගස් දානවා. හරි. මත් දාන්නම් හෙට. සර් කාඩ් එක එවනවද? ඔව් කාඩ් එක දාන්නම් ඈ. ඒකේ print එකක් අරගෙන පොතේ අලව ගන්නද? අන්න හරි. ඔයාලා ඕක print එකක් ගන්නත් ඕනේ නැහැ. ඔයාලා පොතක ඕක ඇඳ ගන්න. ඇඳගෙන ඔයාලා class piece ගෙවුවට පස්සේ ඔයාලා ඒක ටික් එකක් දාගන්න. හරිද? ඔයාලා ඒක ටික් එකක් දාගන්න. දැන් ඔයාලා class piece දානකොට ඒක ඔයාලා පොතේ මාක් කරගන්න. ඒ slip එක තියාගන්න. අපේ නම් එකටද දාන්නේ? මගේ සර් ගිය මාසේ සල්ලි දාපුවකට කාඩ් එකක් ආවේ නෑ නේ සර් මට. කාගේද පුතාගේ මොකද්ද නම්බරේ මට මැසේජ් එකක් දාලාද? හා සර්. මැසේජ් එකක් දාන්නකෝ WhatsApp එකට දාන්නකෝ. ක්ලාස් පීස් පුතා මේ group එකට දාන්නේ නැතුව ඒක මට personally දාන්න. එතකොට ඔයාලටත් ඒක ඒ conversation එකේ ඒක බලා ගන්න පුළුවන් නේ. මේ මාස ට්‍රිප් එක දැම්මම නම් ඒක එතෙන්ද ගියා ගමම්ම පේනවා. හරි? සර් අපේ නම්බර් එකට දාන්න කාඩ් එක. අපේ නම්බර් එකට දාන්න කාඩ් එක. ඔව් ඔයාලගේ නම. අම්මේ මොනවද කන් තියෙන්නේ? හරිද එහෙමනම්? ඇන්දා සර්. හරි. එහෙමනම් මම අදට පන්ති නවත්තනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. තේරෙනවනේ? කොවිඩ් තත්ත්වය තියෙනවනේ. තාම ඉවරලා නැහැ. හරි? පරිස්සමෙන් ඉන්න ඕනේ හැමෝම. ආයිබෝවන් සර්. ආයිබෝවන්. ආයිබෝවන් සර්. Thank you sir. ආයිබෝවන් සර්. Good night. Good night. Good night. ආයිබෝවන් සර්. Thank you sir. ආයිබෝවන් සර්. Bye sir. Bye, Good night. Okay, bye. Good night.